ආයිබෝවන් ආයිබෝවන් අද අපි රූපවාහිනී ජාතික පාසලේ උසස් පෙළ සිංහල විෂය මාලාවේ තවත් රසබර සාහිත්‍ය නිර්මාණ කෘතියක් පිළිබඳව අධ්‍යයනය කරන්නටයි මේ සූදානම. ඒ සඳහා මම හිතන්නේ අපේ රූපවාහිනී පන්ති කාමරයේ සිටින සියලුම දරුවෝ Taman උසස් පෙළට නියමිත විශේෂ සාහිත්‍ය කෘතියක් ලෙස දකින්නට ලැබෙන ගිරා සංදේශය කාව්‍ය Tamanගේ ළඟ තබා ගන්නවා කියලා මම විශ්වාස කරනවා. ඒක ඊටාම වැදගත් වේවි මේ පාඩම් මාලාවට. අපි මේ සූදානම සංදේශ සාහිත්‍යයේ දකින්නට ලැබෙන රසබර කාව්‍ය නිර්මාණයක් වූ සිංහල සංදේශාවලියේ විශිෂ්ටතම කාව්‍ය නිර්මාණයක් වුණ ගිරා සංදේශය පිළිබඳව රසවින්දනාත්මක අධ්‍යයනයක් කරන්නට. ගිරා සංදේශය අපි අධ්‍යයනය කරන්නේ අපේ විෂය මාලාවේ ප්‍රශ්න පත්‍රයේ විශේෂයෙන්ම ලකුණු ගණනාවක් ඔබට විභාගයේදී උකහා ගන්න පුළුවන් බොහොම වටිනාම ප්‍රශ්න ගොනු වෙන ග්‍රන්ථයක් නිසා. මෙහිදී අපි අවධානය යොමු කරලා බලමු අපේ විෂය මාලාවේ මේ සංදේශ කෘතිය මොනතරම් දුරට ඔබට විභාගයේදී ලක් වෙනවද කියලා. එහි අපිට දකින්න පුළුවන් අනිවාර්ය ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නයේදී ගිරා සංදේශය ඔබේ ප්‍රශ්න පත්‍රයට එකතු වෙනවා. පළවෙනි ප්‍රශ්නයේදී එකතු වෙනවා. ඊළඟට විචාර ප්‍රශ්නවලදී ගිරා සංදේශයේ ලකුණු 15ක ප්‍රශ්නයක් හැටියට නැවත ඔබට ලැබෙනවා. එහෙමනම් ලකුණු 19ක් උකහා ගන්න තියෙන රසබර කාව්‍ය විචාරයක් හැටියට ගන්න පුළුවන්, රසවින්දනය කරන්න පුළුවන්, ඒ වගේම අපිට සාහිත්‍ය රසවින්දනය ඇති කරගන්න පුළුවන් කාව්‍ය නිර්මාණයක් නිසායි අද මම අපේ පන්ති කාමරයට ගිරාව අරගෙන එන්නේ. ඉතින් අපි ගිරා සංදේශයේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරමු. මම මෙහිදී දකින්නට ලැබෙනවා අපිට ගිරා සංදේශය මොනතරම් කාව්‍යාත්මකව රසවින්දනාත්මකව ගන්න පුළුවන්ද කියන එක අවසාන වෙනකම්ම අපිට මෙහි කටයුතු කරනකොට දැනේවි. අපි මේ ගිරා සංදේශය පිළිබඳව අධ්‍යයනය කරන්නට ඉස්සරලා විශේෂයෙන්ම බලමු කොහොමද මේ සංදේශයක් කියන එක පිළිබඳව. සිංහල සංදේශාවලියේ රසබර කාව්‍යයක් වූ ගිරාව අධ්‍යයනය කරන්නට බලමු සංදේශ කියන්නේ මොනවද කියලා. මොකක්ද සංදේශයක් කියන්නේ? අපි බොහොම අහලා තියෙන දෙයක්. හරි රසවත් නොයෙකුත් තැන්වල ගීත සාහිත්‍යයේ හැම තැනකම ලැබිලා තියෙනවා, අහලා තියෙනවා. අපි බලනකොට දැන් ඔබට පේනවා සංදේශ කියන වචනේ පිළිබඳව හොඳ නිර්වචනයක්. සංදේශ කියන වචනේ විග්‍රහ වන්නේ සංස්කෘත සාහිත්‍යයේදී සංස්කෘත දර්ශනයේදී විග්‍රහ කරලා තියෙන්නේ සන්දිශ්‍යතේහි සංදේශා. සංපූර්ව දිස් ධාතුවෙන් හටගත් උපන් මෙහි අර්ථය දක්වන්නේ අර්ථය හොඳින් කියාපෑම. සංදිශ්‍යතේහි සංදේශා කියන වචනේ විග්‍රහ කරන්නේ මනාකොට කීම, අර්ථවත්ව කීම. මෙයයි සංදේශ කියලා විග්‍රහ වෙන්නේ. එහෙමනම් සංදේශයක් කියන වචනය පිළිබඳව ඔබට දැන් අවබෝධයක් ලැබෙනවා. ඒත් එක්කම අපි බලමු සංදේශයක් කොහොමද හදන්නේ? සංදේශයක් කොහොමද සම්පූර්ණ වෙන්නේ කියලා. සංදේශයක් සම්පූර්ණ වීමේදී විශේෂයෙන්ම බලන්න මූලික කාරණා කීපයක් තියෙනවා. ඔබට පේනවා ඇති
සංදේශයක තිබිය යුතු මූලික ලක්ෂණ 4ක් තියෙනවා. ප්‍රේක්ෂක. මේ ප්‍රේක්ෂක කියලා කියන්නේ යවන්න. සංදේශයක යවන්නේ කිවි. අපි පණිවිඩයක් යවන්න ඕන. හාරක. ගෙන යන්නෙක් ඉන්නවා. යම් කෙනෙක් පණිවිඩයක් දෙනවා නම් ගෙනියන්නෙක් ඉන්නවා. ඊළඟට ග්‍රාහක. ග්‍රාහක කියලා කියන්නේ ලබන්නේ ග්‍රාහකයා. අපේ හාමුදුරුවනේ බොහොම ග්‍රාහක කියන වචනේ බොහොම හොඳට අර්ථ සම්පන්නව දකින්නවනේ. අපේ හාමුදුරුවෝ ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා කියලා නම් කරනවනේ. ග්‍රාහක. ඊළඟදී සංදේශ. පණිවිඩයක්, සංදේශයක් එහි තියෙන්නට ඕන. කිව යුත්ත කියලා කිව්වේ ඒකයි. කිව යුතු දේ. මෙන්න මේ කාරණා 4 සම්පූර්ණ වුණාට සංදේශයක් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒත් මේ කාරණා 4න් සම්පූර්ණයෙන්ම සංදේශයක්, සංදේශ කාව්‍යයක් සම්පූර්ණ කරන්න බෑ. අර මූලික කාරණා 4 තිබීම තුලින් සංදේශයක් සැකසෙනවා. සංදේශ කාව්‍යයක්, රසබර කාව්‍ය නිර්මාණයක් කරන්නට නම් තව බොහෝ කරුණු එකතු වෙනවා. මේ මා මුලින් සඳහන් කරපු මේ කාරණා 4 විශේෂයෙන්ම හොඳ ප්‍රතිභාපූර්ණ කවියෙකුට, කවි ශක්තියෙන් පූර්ණය වෙච්ච, කවි ශක්තියෙන් පිරුණු දක්ෂ නිර්මාණකරුවෙකුට හොඳ වස්තු බීජයක්. මේ මූලික කාරණා 4 එකතු කරගෙන ඔවුන් සංදේශයක් නිර්මාණය කරනවා, කාව්‍යයක් නිර්මාණය කරනවා. මේ කාව්‍ය නිර්මාණය කිරීමේදී අපි අවධානය යොමු කළ යුතුයි විශේෂයෙන්ම කාව්‍ය සාහිත්‍ය තුල, එවැගේම නිර්මාණයන් පිළිබඳව දක්වපු මූලධර්මයන් තුල, සංස්කෘත සාහිත්‍ය තුල සකුවාලංකාරිකයෝ දක්වපු විවිධ කරුණු දකින්න ලැබුණා. මේ සකු සාහිත්‍යයේ කරුණු කීපයක් අපි බලමු. කොහොමද සංදේශයක් සම්පූර්ණ වෙන්නට ඔවුන් දක්වපු අනිත් කාරණා. කවියෙකු මෙන්න මේ කාරණා ඒකරාශී කරගෙන අර මූලික කරුණු වස්තු බීජය කරගෙන ඔහු සංදේශයක් නිර්මාණය කරනවා. පළවෙනිම කාරණාව කතා නායකයා හෝ නායිකාව ප්‍රසිද්ධ අයෙකු වීම. සංදේශ කාව්‍යයක් රචනා කරනකොට කවියා විශේෂයෙන්ම බලනවා තමන්ගේ සංදේශය තුල කතා නායකයා නායිකාව හොඳ ප්‍රසිද්ධ කෙනෙක්. අපි සංදේශ කාව්‍යයන් කියවනකොට පේනවා රජවරු, රජිනෝ මේ වගේ අය ප්‍රසිද්ධ කතා නායකයෙකුව තෝරාගෙන සංදේශය සකසනවා. ඊළඟ කාරණාව දූතයා වංශවතෙකු වීම. මේ කාර්ය සඳහා පණිවිඩය යවන්නට ගන්න දූතයා හොඳ වංශවත් කෙනෙක් වෙන්න ඕන. සකුවාලංකාරිකයෝ දක්වනවා මේධාවී වාක්පටු කාව්‍යයක් පරචිත්තෝපලක්ෂිතක්. මේ මේධාවී වාක්පටු කියන සංකල්පය තමයි සකුවාලංකාරිකයෝ දැක්වීම. ඔහු හොඳට බස හසුරවන, ඊටාම සුන්දර ලෙස මිහිරි වදන් ප්‍රකාශ කරන දූතයා, වංශවත් වූ මේ දූතයා සංදේශ කාව්‍යයේ දූත මෙහෙවරට සුදුසුයි. ඊළඟට දක්වනවා කාව්‍යාරම්භය ආශිර්වාදයක් හෝ ඉතිහාස කතා ප්‍රවෘත්තියක් වීම. කවිය ආරම්භ වෙනකොට කවියා අනිවාර්යෙන්ම කාව්‍ය ආරම්භ කරනකොට කාව්‍ය ආරම්භයේ දකින්නට ලැබෙන ආශිර්වාදයක්. එහෙම නැතිනම් ඉතිහාස කතා පුවතක් දක්වන්න. මේක අපේ පැරණි ඉඳලා පැවතුණු කාව්‍ය ආරම්භයේ දැක්වුණු මූලික ලක්ෂණයක්. සංදේශ කවියා මෙන්න මේ ලක්ෂණය අරගෙනයි සංදේශ කළේ. සකුවාලංකාරිකෝ මේ කාරණාව දක්වනවා. ඊළඟ එක ආරෝග්‍ය ප්‍රශ්නයක් මුල් කරගෙන දූතයා වර්ණනා කරන්නට ඕනේ.
දූතයා වර්ණනා කිරීම තුල විශේෂයෙන්ම ආරෝග්‍ය ප්‍රශ්නයක් මුල් කරගන්නට ඕනේ. ඒ මුල් කරගෙන දූතයා වර්ණනා කරනකොට අන්න ඒ සංදේශයේ තවත් කොටසක් සාර්ථක වෙනවා. ඊළඟට යා යුතු ස්ථානය කියන්න ඕන. සංදේශය අරගෙන යන්නේ කොහාටද? ඒ ස්ථානය පැහැදිලි කිරීම විශේෂයෙන්ම කාව්‍ය සිද්ධ වෙන්නට ඕන. ඊළඟ කාරණාව නාගරික නායකාදීන්ට ස්තුති කරමින් හොඳ මාර්ග වර්ණනාවක් සිද්ධ කරන්නට ඕන. මේ මාර්ග වර්ණනාවන් කිරීම තමයි සංදේශයේ විශේෂ ලක්ෂණයක්. සංදේශ සාහිත්‍යයේ ආරම්භයේ පිළිබඳ කතා කරන ලක්ෂණ දිහා හොයාගෙන යනකොට අපිට අමතක නොවන කවියා සකුවාලංකාරික කාලිදාසයා බොහොම ලස්සන කාව්‍ය නිර්මාණකරුවෙක්. ඔහු මේඝදූතය වර්ණනා කරනකොට බොහොම රසවත්ව කරලා තියෙනවා. මේඝදූතයේ ඔහු ගමන් මග කියන්නට ගත්තේ හරි ලස්සන නිර්මාණයක්. මගතොට බොහොම ලස්සනට වර්ණනා කරනවා. ඊට පස්සේ සංදේශය කියන්නට ඕනේ. දැන් අන්න සංදේශය කියනවා. ඊළඟට දූතයාට ස්තුති කරමින් ආශිර්වාද කරන්නට ඕනේ. දැන් අපිට පැහැදිලි වෙනවා සංදේශයක් සංදේශ කාව්‍යයක් බවට පත් කරන්නට මූලික ලක්ෂණ ගණනාවක් තියෙනවා. හොඳයි. සංදේශයක් වීමට අවශ්‍ය මූලිකම ලක්ෂණ හතර මොනවද? තියෙන්න ඕනේ මූලික ලක්ෂණ හතරක් තියෙනවා. මේ මොනවද කියලා අපි අවධානය යොමු කළා. ඒ තමයි ප්‍රේක්ෂක, ග්‍රාහක, හාරක, සංදේශ. ඒ කාරණා හතර ඒක රාශී කරගෙන මේ මූලික ලක්ෂණ ඇතුව කාව්‍ය නිර්මාණයක් කරනවා. එතකොට සංදේශ කාව්‍යයක් සැකසෙනවා. මේ සංදේශ කාව්‍ය සැකසීමේදී අපිට අන්න මූලික ලක්ෂණ දුටුවා වගේම අපි දැන් ගමන් කරමු අපේ සිංහල සංදේශාවලියට. මා සඳහන් කළේ මේ සමස්ත සංදේශය පිළිබඳ. සිංහල සංදේශාවලිය කතා කරනකොට බොහොම ඈත ඉතිහාසයකට ගමන් කළත් විද්‍යමාන සංදේශ දකින්නට ලැබෙන්නේ පුතේ ගම්පොළ යුගයේ ඉඳලා. ඊට පෙර ආතුව සංදේශ දකින්නට පුළුවන් ගම්පොළ යුගයේ මයුරයෙන් ආරම්භ වෙලා මාතර යුගයේ නීලකුබෝ සංදේශයේ දක්වා ගමන් කරන මේ සිංහල සංදේශාවලියේ විශිෂ්ටතම කාව්‍ය නිර්මාණයක් හැටියට අපි ගිරා සංදේශයේ දකිනවා. මේකට මූලික කාරණා ගණනාවක් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. අපි දකිනවා ඔබට දැන් පෙනෙනවා ඇති මෙහි තියෙන ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි මේ නව්‍ය රුචිකත්වය. ගිරා කතුවරයා ඇති කරපු කාව්‍ය නිර්මාණය තුල නව්‍ය රුචිකත්වයක් ඇති කරලා තියෙනවා. මේ නව්‍ය රුචිකත්වය කියන එක ගිරා සංදේශයේ රසඥතාවයට රසවින්දනයට හේතුවක්. ඒ වගේම හොඳ භාෂා පරිහරණයක්. කවියෙකු භාෂාව පරිහරණය කරනකොට කවියා මනා සංයමයකින් බස හසුරවන්නට ඕන. කවියාගේ භාෂාව පුදුම වටින දෙයක්. ඒ බස හැසිරවීම මනා සංයමයෙන් සිද්ධ කිරීමක් ගිරා සංදේශයේදී දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තව සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා ගිරාවේ. ඒ මාත්‍රා වින්‍යාස රටාව තුලින් හොඳ විරිත් භාවිතයක් ගිරා කතුවරයා සිද්ධ කරනවා. කවියා විරිත භාවිතා කරන්නේ බොහොම ලස්සනට. අපි විශේෂ අවධානය යොමු කරන අංගයක් අද විශේෂයෙන්ම ඔබ මේ පැරණි පද්‍ය නිර්මාණයන් සිද්ධ කරනකොට රස විඳිනකොට කියවනකොට මේ කාව්‍ය විරිත් භාවිතය පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. ඒ නිසා අපි මූලික අදහසක් මෙහිදී බලාපොරොත්තු වෙනවා ඔබට මේ කාව්‍ය විරිත පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න. ඒ නිසා ගිරා කවියා කාව්‍ය විරිත් භාවිතයත් එක්ක මොනතරම් රසඥතාවයක් ඇති කරනවද කියන එක අපි බලනවා. මේ
කාරණාව කවියෙකුගේ තියෙන තව ලක්ෂණයක්. ප්‍රතිභා සම්පන්න බව. ප්‍රතිභාවක් තියෙන අලුත් යමක් දැකීමේ කුසලතාවයක්. ප්‍රතිභාව හොඳ සුවිශේෂී ලක්ෂණයක් කවියෙකුගේ. ගිරා කවියා මේ සියල්ලකගෙන්ම හොඳ පිරුණු කෙනෙක්. ඒ නිසා අපි ගිරාව විශිෂ්ට නිර්මාණයක් හැටියටයි දකින්නේ. ඒ අනුව බලමින් අපි බලමු මේ ගිරා සංදේශය මොනතරම් රසවත් නිර්මාණයක් කරන්නට, මේ තරම් වටිනා නිර්මාණයක් කරන්නට ආයාස ගත්ත මේ කතුවරයා කවුද කියලා. ගිරා කතුවරයා විශේෂයෙන්ම අපිට විවාදාපන්නයි. හේතුව නිශ්චය කරන්නට බෑ. අවිනිශ්චිතයි. ගිරා කවියා කවුද කියලා ඇල්ලා සඳහන් වෙන්නේ නැහැ. මේ පිළිබඳව අදහස් දක්වන විචාරකයෝ මේ දකින්නට ලැබෙනවා ගිරා කතුවරයා පිළිබඳව දක්වපු විවිධ අදහස්. කෝට්ටේ යුගයේ විසූ වටිනාම පඬිවරයා සියල් වියතුන්ට සිළුමින තොටගමුවේ රාහුල හාමුදුරුවෝ, ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ රාහුල මාහිමියන් පිළිබඳව කතා කරන මේ යුගයේ පඬිවරු විශේෂ පිරිසක් හිටියා. ඒ අය දක්වපු අදහස් පිළිබඳව දක්වන කාරණාවක් තමයි පුංචි බණ්ඩාර සන්නස්ගල මහත්මයා දක්වලා තියෙන්නේ මේ. රහල් හිමියන්ගේ විචක්ෂණ පාලනය නිසා ඔහුගේ ප්‍රඥාවෙන් සුරගුරු මෙන් බබලති. ඔවුන්ගේ දැනුමට මුළු රටම හිස නමා සිටි. ඔබගේ දැනුම නිසා උදම් වූ ප්‍රතිභාණයෙන් කිති කැවුණු හිසක් ඇති තරුණ පඬිවරයෙක් ආචාර්ය භක්තියෙන් පිරී පිපෙති. පිපී පිරෙති. ගුරුවරයාට භක්තිය දනවන්නට මගක් සෙවූ මේ පඬිවරයා ලිවූ නිර්මාණයක් හැටියටයි ගිරාව සන්නස්ගල මහත්මයා මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. එතකොට ගිරා කවියා රාහුල හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙක්. මේ අනුව තීරණයකට එනවා. එයා දක්වන්නේ මේ රාහුල හාමුදුරුවන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් මේ නිර්මාණය කරන්නට ඇති කියලා. ඒ අනුව අපි දකින දෙයක් මෙහෙමනම් කෝට්ටේ යුගයේ විසු යතිවරයෙක් සංඝ නමක් මේ ග්‍රන්ථය කරන්නට ඇති. ඒ වගේම බන්දුසේන ගුණසේකර මහත්මයා එයා සඳහන් කරනවා ගිරා සංදේශයේ පිළිබඳව තවත් කාරණාවක්. මේ ගිරා කවියා දක්වන කාරණාව පිළිබඳව එයා දක්වන්නේ විශේෂයෙන්ම මෙහි දකින්නට ලැබෙන සුවිශේෂී කාව්‍ය නිර්මාණ කුසලතාවයේ දිහා බලනකොට මේ වෑත්තෑවේ හාමුදුරුවන්ගේ කියලා බන්දුසේන ගුණසේකර මහත්මයා සඳහන් කරනවා. ඉතින් ඒ කෙසේ වත් කෝට්ටේ යුගයේ විසූ පඬිවරයෙකුගේ සුවිශේෂී නිර්මාණයක් හැටියටයි අපි ගිරාව දකින්නේ. වගේම මේ සංදේශ කාව්‍යයන් නිර්මාණය කිරීමේදී යම් යම් අරමුණු මේ අය නිර්මාණය කරපු ස්වභාවයන් මූලික කරගත් අරමුණු දකින්නට ලැබෙනවා. ගිරා සංදේශය රචනා කිරීමේදී මේ කතුවරයාට විශේෂ අරමුණක් දකින්න ලැබුණා. ඒ දකින අරමුණ තමයි මූලික අරමුණක් හැටියට තියෙන කතුවරයාගේ මූලික අරමුණ උනේ මේ යුගයේ ලක්දිව පාලනය කළ සවනි පෙරකුම්බා රජතුමා පරාක්‍රම නරේන්ද්‍රයන් ඇතුළු මේ පිරිවර ආරක්ෂා කර දෙන ලෙස එවැගේම මේ ශ්‍රී ලක්ධරණී තලය ආරක්ෂා කර දෙන ලෙස නාත දෙවියන් යදින්නට රාහුල හාමුදුරුවන්ව සැලකර සිටිනවා. මේ තමයි මූලික අරමුණ. බොහෝ සංදේශවල තියෙන මේ එක අරමුණක් තමයි දක්වන්නේ. නමුත් ගිරාව තුල තවත් ආභ්‍යන්තරික අරමුණක් දකින්නට ලැබෙනවා. ඒ අරමුණ තමයි මේ විශේෂයෙන්ම ගිරා කතුවරයාට තිබිච්ච තව අරමුණක් තිබුණා. තමන්ගේ ගුරුවරයා තමන්ගේම ගුරුවරයා
ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ උත්කර්ෂයෙන් වර්ණනා කරන්න. උන්වහන්සේ වැඩ සිටි පිරිවන උත්කර්ෂයෙන් වර්ණනා කරන්න. ගිරා කවියට තව සුවිශේෂී අරමුණක් තිබුණා. ඒ අරමුණ පෙරදැරිවයි ගිරා සංදේශය රචනා කළේ. එනිසා මේ අරමුණු දෙකම ගිරාව තුලින් දකින්න පුළුවන්. දැන් මේ අරමුණු දෙක සාධනය කරන්න, මේ අරමුණු දෙක පූර්ණේ කරන්න ගිරා කවියා විශේෂ කාව්‍ය නිර්මාණයන් සිද්ධ කළේ. ගිරාවේ දකින්නට ලැබෙනවා පද්‍ය ගණනාවක්. මෙහි දසපද හැලි 11ක් එක්කම පද්‍ය සම්පූර්ණයෙන් 248ක්. දසපද සැහැලි 11ක් තියෙනවා ගිරාවේ. ඒ වගේම ගිරා සංදේශය තුල ගද්‍ය පාඨ 6ක් දකින්න තියෙනවා. මේ ගද්‍ය පාඨ 6ත් එක්කම ගිරා සංදේශය තුල සමස්ත පද්‍ය සංඛ්‍යාව 254ක්. මේ 254කින් පිරුණු ගිරාව රසබර නිර්මාණයක්. මේ රසබර නිර්මාණයක් කරන්න පද්‍ය 254ක් භාවිතා කරපු ගිරා කවියා සුවිශේෂී ගමන් මගක් අරගෙන ගියා. දූතයා ගමන් කරන ගමන් මග අපිට මෙහිදී දකින්න පුළුවන්. ජයවර්ධනපුරයෙන් දූතයා පිටත් කරන්නේ. ඔබ ගිරා සංදේශයේ කෘතිය අරගෙන පෙරලා බලන්න මෙහි 13 වෙනි කවිය. ජයවර්ධනපුරයෙන් පිටත් වෙනවා දූතයා. ඊට පස්සේ මේ ගමන් මගේ රාත්‍රී 3ක් ලැබුම් ගන්නවා. රාත්‍රී 3ක් යනවා. ලැබුම් අරගන්න මේ දූතයා ඊට පස්සේ ගමන් කරන්නේ රාහුල හාමුදුරුවෝ වැඩ සිටින තොටගමු විහාරයට. මේ ගමන් මග තුල පළමු රාත්‍රිය එවැගේම දෙවන රාත්‍රිය ගෙවන ආකාරය සුවිශේෂී කවියක් මෙහි දකින්නට ලැබෙන 79 වෙනි කවිය. එය සටහන් කරගන්න විශේෂයෙන්ම අපිට දකින්න ලැබෙන බොහොම වැදගත් එකක්. ඒ තමයි දෙවන රාත්‍රිය ගත කරන කළු ගඟ පිළිබඳව දක්වන මේ නිර්මාණය. ඒ වගේම තුන්වෙනි රාත්‍රිය ගෙවනවා වැලිතොට අම්බලමි. මේ ගිරා සංදේශයේ ගමන් මගේ බොහොම ලස්සන තැනක් වැලිතොට අම්බලම. අම්බලමේ මිනිසුන් එකතු වුණයින් පස්සේ ඔවුන් රාත්‍රියේ රජ්ජුරුවන්ගේ ගුණ ගායනා කරනවා. ගිරා කවියා රාජ වර්ණනාව සඳහා යොදා ගන්නා මේ අම්බලමේ කතා ගිරාවේ සුවිශේෂී එකක්. ඒ නිසා තුන්වෙනි රාත්‍රිය බොහොම දීර්ඝව සඳහන් කරනවා කවියා අම්බලමේ මිනිසුන් රජුගේ ගුණ ගායන ආකාරය. ඊට පස්සේ තොටගමු විහාරය එවැගේම විජයබා පිරිවන. මෙන්න මේ පද්‍ය 254ක් පූර්ණේ කරන ගිරා සංදේශය අපි අද විශේෂයෙන්ම අවධානය යොමු කරනවා ගිරා කවියා මේ නිර්මාණයේදී විරිත් භාවිතා කරපු හැටි බලන්න. අපේ විශේෂ අවධානයක්. දැන් අපි ගිරාවේ ගමන් මඟ හඳුනාගත්තා. ගිරා කවියා මොන මොන නිර්මාණයන්ද කරලා තියෙන්නේ කියලා දැක්කා. අපි බලමු එහෙනම් ගිරා කවියා භාවිතා කරපු කාව්‍ය විරිත් කොහොමද කියලා. මේ කාව්‍ය විරිත් භාවිතා කරන ආකාරය බලනකොට අපි පළමුවෙන්ම හඳුනාගමු මේ විරිත කියන්නේ මොකක්ද කියලා. විරිතක් කෙටියෙන්ම කිව්වොත් අපේ හඳුරන්නේ විරිත කියලා කියන්නේ තාලය. අපි හැම එකටම තාලයක් තියෙනවා පුතේ. දැන් ඔබට ඕනේ තරම් ගීත අහලා තියෙනවා, රස විඳලා තියෙනවා. මේ සියල්ලට තාලයක් තියෙනවා. විරිත කියලා කියන්නේ ඒකට. එතකොට මේ විරිත් කියන එක මාත්‍රා වින්‍යාස රටාව.
මාත්‍රා වින්‍යාස රටාවේ දකින්නට ලැබෙනවා විශේෂයෙන්ම ලඝු සහ ගුරු. ලඝු ගුරු මේ ලක්ෂණ දෙක. ලඝුවක් කියලා කියන්නේ කෙටි. ගුරු කියලා කියන්නේ දීර්ඝ. එහෙමනම් ලඝුවක තියෙන මාත්‍රා ගණන එකයි. ලඝුවක මාත්‍රාව එකයි. ගුරක මාත්‍රා දෙකයි. ලඝුව සහ ගුර කියන මේ දෙක පැහැදිලි කරන ආකාරය අපිට දකින්නට ලැබෙයි. අපි නිතර අවධානය යොමු කරන පොත් අධ්‍යයනය කරනකොට ඔබ මෙහිදී විශේෂයෙන් සටහන් කරගන්න මෙහි කෙටි අකුරු තමයි ලඝු කියලා කියන්නේ. ලඝු සඳහන් වන්නේ මෙන්න මේ ලක්ෂණයෙන්. ඉරි කෑල්ලක් භාවිතා කරන්නේ. එයිදා. ගුර භාවිතා කරන්නේ අපි රකාරාංශේ භාවිතා කරන ආකාරයේ මේ ගුරක ලක්ෂණය. ලඝුවක මාත්‍රා එකයි, ගුරුවක මාත්‍රා දෙකයි. කිසියම් තැනක හල් අක්ෂරයක් පරව සිටින ලඝුවක් ආවොත් ඒ මාත්‍රා ගණන දෙකයි. බොහොම සරල දෙයක්. අපි අයිනට විසික් කරලා තියෙන්නේ මේක මේ අවබෝධ වෙන්නේ නැති නිසානේ. බොහොම සරල එකක් තියෙන්නේ. ඒ නිසා ඔබ මෙතන ඉඳලා අවධානය යොමු කරන්න මේ ලඝු ගුරු කියන එක හරි සරලව ඉගෙන ගන්න පුළුවන්. ඉරකින් දක්වනවා ලඝුව. ඊට පස්සේ ගුර. මෙහි තියෙන්නේ ලඝුවේ තියෙන මාත්‍රා එකයි, ගුරක තියෙන මාත්‍රා දෙකයි. හල් අක්ෂරයකට පරව ඉස්සරහට આવුත් ලඝු අක්ෂරයක්, කෙලින්ම මාත්‍රා දෙකයි. මේ අනුව ගිරා කවියා දක්වපු විරිත් භාවිතය පිළිබඳව අපි අවධානය යොමු කරමු. මෙහි විශේෂයෙන්ම මාද පළමුවෙන්ම තෝරාගත්ත ගිරා සංදේශේ බොහොම ලස්සන විරිතකට යන්න පුළුවන්. එළු සඳස් ලකුණ. කාව්‍ය විරිත් පිළිබඳව පැහැදිලි කරලා තියෙන එළු සඳස් ලකුණේ පදක විරිත මා මුලින්ම ගත්තේ පෙද විරිත. පෙද විරිත එළු සඳස් ලකුණේ දක්වන්නේ සතර මතින් යති සතරක් දුටහොත් සොළොස් මතින් රැඳියේ පෙද නම් විරිත් හේ මෙසේ. සතර මතින් යති සතරක් දුටහොත්. හරි ලේසි. මොකද්ද? මාත්‍රා හතරින් හතර යතිය පිහිටවනවා. මාත්‍රා හතරෙන් හතර යතිය. විරාමය. සොළොස් මතින් රැඳියේ. මාත්‍රා 16ක්. ඒ කියන්නේ 16ක්. මාත්‍රා 16කින් යුක්ත වන්නේ නම් පෙද විරිතයි. මේ තමයි පෙද විරිතේ තියෙන ආකාරය. අපි අපේ ගිරා සංදේශයේ හොඳ කවියක් අරගන්නවා ගිරාවේ තියෙන දියකෙලි වැනුමේ. බලන්න මේ ගිරා කවියා භාවිතා කරන ආකාරයේ බොහොම ලස්සනට මෙහිදී ඔබට දකින්න පුළුවන්. ගිරා කවියා මේ විරිත භාවිතා කරලා තියෙන හැටි අපි මාත්‍රාව බෙදලා තියෙනවා. කඩයිරකින් වෙන් කරන්නේ මේ මාත්‍රාව. බෙදිලා එන යතිය පිහිටවන තැන. අපි බලමු ගායනා කරලා ටිකක් මේ කොච්චර රසවත් ආකාරයකට මොහු දක්වනවද කියලා. ඉසිරි දිසිදිය දහරින් නම්බරා සසිරි පුනු ඉඳු සැවුසිය පතරා විසිරි ගිය ගාංග ලතු කොකු මගරා අසිරි සිතුවම් දැක්වී එතරා. බොහොම සුන්දර අවස්ථාවක් ගිරා කවියා මේ භාවිතා කරන්නේ. දියකෙල්ලි වැනුමේ ගඟට බසින ලද ලඳුන් ඔවුන්ගේ කොකු මගරාවන් දියවි වතුරේ යන මේ සුන්දර අවස්ථාව බොහොම ලස්සනට දක්වනවා. අපි දැන් මේ මාත්‍රා එක මම හිතන්නේ අපිට පුළුවන් වෙයි මේක ගායනා කරලා. අපි කියමු කට්ටිය මේක තුයලා බලන්න. මේක කොච්චර සුන්දරද කියලා බලන්න මේ අවස්ථාව. ඉසිරි දිසිදිය දහරින් නම්බරා සසිරි හුණු ඉඳු සැවුසිය පතරා
විසිරී ගිය දාග ලතු කොපු මගරා අසිරී සිතුවම් දැක්වී එතරා. ගිරාවේ 87 වෙනි පද්‍ය දිහා බලනකොට මේක බොහොම ලස්සනට දක්වලා තියෙනවා. මේ තව විරිතක් චක්‍රවාක හෙවත් සක්වා විරිත. මාත්‍රා 7කින් පසුව ගුරක්. බලන්න එළුසඳැස් ලකුණේ බොහොම ලස්සනට කියනවා. සත් මතකින් මතු ගුරුලුහු දෙකින් යතිවත්. පුනතුන් මතින් ගුරුලුහු සක්වා විරිත් හේමිසේ. මාත්‍රා 7ක්. දැන් අපි දන්නවා ගුරුලුහු කියන්නේ මොනවද කියලා. ගුරු කියන්නේ කෙටි. කියන්නේ ලඝුව කියන කර ගන්නවා. ලඝුව කියලා කිව්වහම කෙටියක්. ඊට පස්සේ ගුරු. එතකොට සත්මතකින් මතු මාත්‍රා 7යි. ඊට පස්සේ එළිම ඇවිල්ලා තියෙනවා ගුරු ලුහු. ගුරක් සහ ලඝුවක්. ඊට පස්සේ මාත්‍රා 3යි. නැවත ගුරක් ඊට පස්සේ ලුහුවක්. මේ යෙදෙන විරිත සක්වා විරිත. ගිරාවේ බොහොම ලස්සනට ගිරා කවියා සක්වා විරිත භාවිතා කරලා තියෙනවා. බලන්න. ගිරා කවියා කොයිතරම් සුන්දරව මේ නිර්මාණය කරනවද කියලා. බොහොම ලස්සන අවස්ථාවක් අපිට දකින්න පුළුවන් මේ කවිය කියවනකොට. විරිත් අපි යතිය පිහිටවලා තියෙනවා. මෙහි දක්වනවා. අතු අති නැද ගසාය තුරු රැසාය කෙලන පන්දු ලෙසාය සහතොසාය පැන පැන වන හිසාය මග අසාය යන වඳුරන් නිසාය නොවලසාය. අලස භාවයේ බිඳිමින් ගමන් කරන සුන්දර අවස්ථාවක්. වනය ජංගම ස්වරූපයට නගන මොහොතක් ගිරා කවිය. අතු අති නැද ගසාය තුරු රසාය. Tamanගේ අත් නැමැති ඒ කියන්නේ අතු නැමැති අත් ගහේ අතු නැමැති අත් වලින් වෘක්ෂ මොකද කරන්නේ මේ ගස් වඳුරන් නැමැති පන්දුව විසික්ක කරනවා පන්දු ක්‍රීඩාවේ දෙන. වඳුරෝ ගහෙන් ගහට පනින ආකාරය බොහොම ලස්සනට සුන්දරව ගිරා කවිය දකින්න මේ වන වැනුනේ. බලන්න ගායනා කරලා කොච්චර රසවත් වෙනවද කියලා මේක. අතු අති නැද ගසාය තුරු රැසාය කෙලන පන්දු ලෙසාය සහතොසාය පැන පැන වන හිසාය මග අසාය යන වඳුරන් නිසාය නොවලසාය. බොහොම මිහිරි ලෙස අපිට දැනෙනවා ගිරා කවියා විරිත් භාවිතා කරලා මේ කාව්‍ය නිර්මාණය මොනතරම් රසවත් කරනවද කියලා. ඒ වගේම තවත් විරිතක් ගිරාවේ දකින්නට ලැබෙනවා. වසත් විරිත. මාත්‍රා ගණන 12යි. මාත්‍රා තියෙන 12යි. මාත්‍රා 6කින් යතිය හෙවත් විරාමයේ පිහිටුව. ඊට පස්සේ නැවත අනිත් මාත්‍රා 6. මෙහි තියෙන විශේෂම ලක්ෂණය තමයි මේ කොමල විරිත් භාවිතය. මේක කොමල වදන් වලින් මේ විරිත අරගෙන යන්නේ. කවියා හරි ලස්සනට අරගෙන තියෙනවා. කොමල වචනයක් අරගෙන තියෙනවා. බලමු මේකේ කොච්චර රසවත් වෙනවද කියලා. වන දේවගන සරණතලා තන තන වැකි ලෙස උදුලා වනතුරු හිස රැඳිලාඳලා මනතොස කර බල එකලා. බලන්න ලස්සන ගන්න. වන දේවගන සරණතලා තන තන වැකි ලෙස උදුලා වනතුරු හිස
රැඳිලාඳලා මනතෝස කර බාල එකලා. ගිරා කවියා මොන තරම් රස භාවයන් ඇති කරනවද කියන එක මේ විරිත් භාවිතයේ දිහා බලනකොට පේනවා. බොහොම ලස්සන ආකාරයක්. වන දෙවගණක් වනය ලස්සන නිර්මාණයක් කරනවා. ශාස්ත්‍රීයත්වයට පුරවපු ප්‍රාණත්වයේ ආරෝපණය කරපු මොහොතක් ගිරා කවියයි. අපිට සාහිත්‍යය තුල මෙවැනි වදන් දකින්නට ලැබෙනවා. වන දෙවගණ. වන දෙවගණ කියලා කියනකොටම බොහොම රසබරව දක්වලා තියෙනවා. ඒ වගේම සුන්දර බව නිරූපණය කරලා තියෙනවා. එහෙමනම් ගිරාවේ මේ අවස්ථාව නිරූපණය කරපු ආකාරය, චිත්ත රූප මැවූ ආකාරය බොහොම ලස්සනට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගිරාව තුල තවත් අවස්ථාවක්. ඒ තමයි සදොල් කෙලිවිරිත. සදොල් කෙලිවිරිත. මේ මාත්‍රා ගාන 15යි. දැන් අපි දන්නවා මාත්‍රාවක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මාත්‍රා ගාන සම්පූර්ණයෙන්ම එක පාදයක තියෙන 15ක්. හරියටම එයි මාත්‍රා 10කින් යතිය හෙවත් විරාමය. ඊට පස්සේ නැවත දකින්නට ලැබෙනවා මේ ඊළඟ පාදේ කවිය. කවිය බොහොම ලස්සන නිර්මාණයක් මේකේ තියෙන. අපිට දකින්න ලැබෙන ගිරා සංදේශයේ වන වැනුමක දකින්න ලැබෙන්නේ. ඔහු දක්වන්නේ මේක ඊටාම සුවිශේෂී ආකාරයට. බලමු අපි ගිරා කවියා කොහොමද මේ දක්වන ආකාරය. නිති වැළලාගෙන තුරු හිමියනි එන බමරුන් දැහැපලු පතතිනි සිටි පිපිලිය දැක කුල ගනමෙනි සකිලාස නොව යවතොස වඩමිනි. අපි බලමු ගායනා කරලා මොනතරම් සුන්දරව මෙයා මේක කරනවද කියලා. නිති වැළලාගෙන තුරු හිමියනි එන බමරුන් දැහැපලු පතතිනි සිටි පිපිලිය දැක කුල ගනමෙනි සකිලාස නොව යවතොස වඩමිනි. බොහොම අර්ථ සම්පන්න රස සම්පන්න ස්වභාවයක් දක්වනවා. තමන්ගේ ස්වාමියාව බොහොම සමීපවට ඇවිල්ලා අල්ලාගෙන ඉන්න ප්‍රියම්බිකාවක් ගැන මේ කියන්නේ. තමන්ගේ ප්‍රියම්බිකාව ගිහිල්ලා තමන්ගේ ස්වාමියා ළඟට වෙලා ඉන්නේ. ගිරා කවියා බොහොම ලස්සන නිර්මාණයක් කරනවා. මේ වනය සුන්දර ලෙස දක්වන. නිති වැළලාගෙන තුරු හිමියනි. මේ වැල් ගිහිල්ලා ගස් වෙලිලා බදාගෙන ඉන්නේ. ඒකයි කිව්වේ මේ සුන්දර බව දක්වපු ආකාරය කිව්වේ. එහෙනම් බලන්න එයා එහි තියෙන ස්වභාවය බොහොම ලස්සනට ප්‍රාණත්වය ආරෝපණය කරන ආකාරය මේ විරිතේ. නිති වැළලාගෙන තුරු හිමියනි එන බමරුන් දැහැපලු පතතිනි. අතින් එළවනවා. ආයි කිසිම බමරෙකුටවත් වහන්න දෙන්නේ නැහැ. එයා අර ස්වාමියා එක්ක ඉන්න මොහොත එයා වෙලිලා ඉන්නකොට වෙන බමරෙකුටවත් වහන්න දෙන්නේ නැහැ. ඒ තරම් ජංගම ස්වරූපයක් කවියා මේ විරිත් තුල අරගෙන තියෙනවා. ඊටාම රසබරයි කියලා කිව්වේ ඒකයි ගිරා කවියා. ඔව් බොහොම සුන්දරව මේ අවස්ථාව නිර්මාණය කරන්නේ. ඒ වගේම ගිරා කවියා මේ අවස්ථාවන් වලින් රස ජනනය කරලා
බොහොම වින්දනාත්මකව දූතයාගේ වෙහෙසත් එවැගේම පාඨකයාගේ වෙහෙසත් දුරු කරනවා. අපි බලමු කවියා තවත් විරිත් භාවිතා කරනවා. බොහොම ලස්සන කාව්‍ය විරිතක් මේ කෝට්ටේ යුගයේ ජනප්‍රිය ගී විරිතක්. කෝට්ටේ යුගයේ දකින්නට ලැබුණු අපි කාව්‍ය විරිත්වල දකිනවා මේ ලක්ෂණේ. දැන් අපිට පේනවා ගිරා කවියා කෝට්ටේ යුගයේ තිබුණු ජනප්‍රිය විරිත. මේ දක්වනවා තෙසාලිස්මත් විරිත කියලත් දක්වලා තියෙනවා සමහර තැන්වල. මහ පියුම් විරිත. තුන්වන පාදයට පළමු පාදයට මාත්‍රා 9 ගානේ. පළමු පාදයේ මාත්‍රා 9යි, තුන්වන පාදයට මාත්‍රා 9යි. ඊළඟට දෙවන පාදයට මාත්‍රා 11යි, හතරවන පාදයට මාත්‍රා 14යි. එකතු කරලා බලන්නකො. මාත්‍රා 43යි. අපි බොහොම ලස්සනට පොඩි කාලේ ඉඳලා ගායනා කරපු කවි එහෙම දකින්නට ලැබෙනවා. දැන් ගිරා කවියා මේ අනුව තමයි භාවිතා කරලා තියෙන්නේ මේ විරිත. කොහොම මාත්‍රා ගාන ඔබට පේනවා. වෙන වෙනම පෑසී කියමින් උනුන් වාසී සමහරු සිනාසී කියති සිව්පද දෙපද රාසී. අපේ පොඩි කාලේ කාව්‍ය විරිතක් අනුව කියාපු ගාක් කවි තියෙන්නේ මේ විරිතෙන්. ඉතින් අපිට අමතක වෙන්න විදිහක් නැහැ. මේ මහ පියුම් විරිත වෙන වෙනම පෑසී බලන්න. ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැතිපෙම් උපදවා අකුරු උගනිව් කුමරු සොඳවා. මේ කාව්‍යසේකරේ වගේ කාව්‍යවල තිබුණු විරිත ගිරා කවියා භාවිතා කරන්නේ. ඉතින් හරි රසවත් ඕනෑම කුඩා දරුවෙකුට උනත් ගිරාවේ මේ විරිතට අනුව කවි ගායනා කරන්න පුළුවන් තත්වයකට කවිය දක්වනවා. ඒකට ඒ විරිත ජනප්‍රිය විරිතක් කෝට්ටේ යුගයේ බොහෝ අවස්ථාවන් නිරූපණය කරන්න. මේ අම්බලමේ මිනිස්සු එකතු වී රජුගේ ගුණ ගායනා කරපු ආකාරය ඒ අවස්ථා නිරූපණයට සුදුසුම විරිතක්. අවස්ථාව නිරූපණයක වෙන වෙනම පෑසී කියමින් උනුන් වාසී සමහරු සිනාසී. බොහොම ලස්සන අවස්ථාවක්. ඒ අවස්ථාව නිරූපණය කරන්න පුළුවන්කම ලැබුණා ගිරා කවියට. ඒ වගේම දැන් අපි මේ ලක්ෂණ අනුව දකිනවා ගිරාවේ බොහොම රසබරව තියෙන්නේ කියලා. මේ විදිහමයි අනිත් කාව්‍ය විරිතක් තව භාවිතා කරා. සංදේශකරුවෝ මේ යුගයේ භාවිතා කරපු තව විරිත් තිබුණා. ඒ අතරින් විශේෂයෙන්ම ගිරා කවියාත් භාවිතා කළා සමුද්‍රඝෝෂ විරිත. මුහුදේ රළ නැගී යන්නා වූ මේ ස්වභාවය දක්වමින් ගෙනියපු සමුද්‍රඝෝෂ විරිත. බොහොම ලස්සනට අරන් තියෙනවා. මාත්‍රා 17ත් 18ත් අතර තියෙන මේ සමුද්‍රඝෝෂ විරිතේ ස්වභාවය මම හිතන්නේ හරි රසවත්. අපි අහලා තියෙනවා. අපි අපේ හාමුදුරුවනේ සමුද්‍රඝෝෂ විරිතට අනුව ගිරාවේ 208 වෙනි පද්‍ය පෙරලා බලන්න අපි ගායනා කරමු. තුරු යටියෙන් උණු පැටිලෙනුන් රැගෙන සිතුවාටියෙන් පිඹ ඇඟ පිරිමැද සෙමෙන මලගෙටියෙන් පැන් පොව මින් ආති නාතින සිටි පැටියෙන් හෙරනුන්ගෙන් වෙයි සොබන. ලස්සනට ගායනා වෙනවා මේ ගිරා කවියා. තොටගමු වෙහෙරේ පුංචි හාමුදුරුවරු
ලේන් පැටවුන් අතින් අත යවමින් සිටපු ස්වභාවය. අපේ පොඩි හාමුදුරුවන්ගේ ජීවන ස්වභාවයේ කරුණාව, දයාව, මෛත්‍රිය වැහෙන මේ සුන්දර අවස්ථාවන් නිරූපණය කරපු හැටි ගිරා කවියා. සිටි පැටියෙන් හෙරණුන්ගෙන් සිටි පැටියෙන් හෙරණු හෙරණ පැටව් කොච්චර ආදර බරව යොදපු මේ වචනේ එකතු කරලා ගිරා කවියා ලස්සනට නිර්මාණයක් කළා. මේ ගිරා සංදේශය දිහා බලනකොට දැන් අපිට දකින්න ලැබුණා විරිත් ගණනාවක්. දැන් මේ තියෙන කාව්‍ය විරිත් ගිරාවත් පුරා තියෙනවා. මේන් රසබරව රස සාහිත්‍ය නිර්මාණය වෙනවා. කවියා බොහොම ලස්සනට පැහැදිලි කරනවා, වර්ණනාවන් කරනවා, ඒ වගේම රස ජනනය කරනවා මේ අවස්ථාවේදී. ඒ නිසා අපි දැන් මේ දක්වාම ආපු පාඩමේ කොටස් ටික බලනකොට අපිට පේනවා ගිරාව මොනතරම් රසවත්ව කළාද කියලා. නිර්මාණයක් හැටියට කළාද. මේ නිර්මාණය තුල අපිට දකින්න ලැබෙනවා ගිරා කවියා මේ විරිත් භාවිතා කරලා රස ජනනය කරලා හැමෝටම රස වින්දනයක් ඇතිවන ආකාරයට පරණ වෙලාවත් ගිරා සංදේශය අයින් කරන්න බැරි තරම් රසවත්. ඔබේ පන්ති කාමරයෙන් අයින් කරන්නට එපා. ගිරාව සියලුම දෙනා බොහොම රස විඳිමින් මම හිතන්නේ විභාගයේදී හොඳ ලකුණක් හිමි කරගන්න පුළුවන්. එවැගේම ගිරා සංදේශයේ වැදගත්කම කාව්‍යාත්මකව රස ජනනය වන බව විශේෂයෙන්ම ඔබ මෙහිදී අවධානය යොමු කරමින් සංදේශයේ කිසිම වෙලාවක මේ අයින් කරන්නට නෙවෙයි රස විඳිමින් දිනෙන් දින රස විඳලා රස සාහිත්‍යයක් පුරා අරගෙන යන්නට පුළුවන් නිර්මාණයක් හැටියට ගිරාව රස විඳින්න කියලා ඇල්ලා මා විශේෂයෙන්ම මතක් කරනවා. අපි දැන් ගිරා සංදේශය බොහොම රසවත් කාව්‍යයක් සාහිත්‍ය නිර්මාණයක් ලෙස මේ විරිත් ආශ්‍රයෙන් දැක්ක. අපි බලමු මුල ඉඳලා අපි මොන ආකාරයෙන් ගිරාවේ ස්වභාවයන් දැක්කද කියලා. අපි විශේෂයෙන්ම මෙතනදී දුටුවා ගිරා සංදේශයේ ඇසුරු කරගෙන සංදේශ කාව්‍ය නිර්මාණයක් මොන ආකාරයෙන්ද සැකසෙන්නේ කියලා. සංදේශයක් කියලා කියන්නේ මොකක්ද කියන එක. ඊළඟට සිංහල සංදේශාවලියේ දකින්නට ලැබෙන සංදේශයන් අතර ගිරා සංදේශය මේ කෝට්ටේ යුගයේ රචනා වුණු ගිරා සංදේශයේහි රසබර ස්වභාවය කියන එක අපි අධ්‍යයනය කරන්නට ගත්තා. එහිදී අපි විශේෂයෙන්ම දැන් අවධානය යොමු කළා විරිත් ගණනාවක්. කාව්‍ය විරිත් කීපයක්ම අපිට දකින්නට ලැබුණා. ගිරා කවියා මේ විවිධ විරිත් භාවිතා කරමින් රස ජනනය කළ ආකාරය අපිට දකින්නට ලැබුණා. එහිදී කවියා ඔහුගේ පද භාවිතයත් එක්ක බොහොම සංයම පද භාවිතයක් වගේම නව්‍ය රුචිකත්වයක් ඇති කරලා කාව්‍ය නිර්මාණය තුල Tamanගේ ප්‍රතිභානය ජනනය කරපු ආකාරය ඒ විරිතත් එක්කම අපිට දකින්නට ලැබුණා. විශේෂයෙන්ම කවියා ඒ විරිත් භාවිතයත් එක්ක කවියේදී විවිධ විරිත් ජනනය කරලා එයින් ඒ අවස්ථාවන් නිරූපණ කුසලතාවය කියන එක ඇති කළා. ඒ අනුව තමයි අපිට ගිරාව විශේෂයෙන්ම රස විඳින්නට පුළුවන්. එනිසා අපි අපේ පන්තිය පුරාම අපි අරගෙන යන්න ඕනේ. අපි දකින්න ඕනේ ගිරාවේ රසය. වගේ මෙහි කාව්‍ය රස විඳිනේ ජීවිතයට එකතු කරගන්නට ඕනේ. කාව්‍යයක් අරගෙන කාව්‍ය රස විඳින්න. වගේම ජීවිතයේ බොහොම වැදගත් අංගයක් හැටියට වින්දනාත්මක ස්වභාවය කියන එක අපි ඇති කරගන්නට ඕනේ. ඒට හොඳ මගක් ගිරා සංදේශය රසවත්ව රස විඳිනකොට අපිට ඇති වේවි. ඒ වගේම දිගටම අපේ විභාග ප්‍රශ්න පත්‍රයේ දකින්නට ලැබෙන රස වින්දනය ඒ වගේම ਵਿਚාරයට මේ සංදේශ කාව්‍ය එකතු කරගන්නට පුළුවන්. මෙහි අර්ථ හොඳින් දැනගන්නට පුළුවන්. කාව්‍ය රසයත් වගේම කාව්‍යයේ අර්ථය කියන එක දකින්නට පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ගිරා කවියා මොන ආකාරයකට මේ කාව්‍ය නිර්මාණය කළාද? බොහොම සුන්දර ලෙස මේ කවි රස ජනනය කළාද? මොන ආකාරයෙන් මේක රූපණය කළාද කියන මේ කරුණු එකතු කරගනිමින් ඔබට ගිරා සංදේශය පන්ති කාමරයට පමණක් නොවේ මුළු
ජීවිතේ බොහොම රසවින්දනාත්මක වූ කෘතියක් ලෙස ඇති කරගන්න කියලා එළමා විශේෂයෙන්ම මතක් කිරීමක් කරනවා. ඔබ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ වාගේ සංදේශ කාව්‍ය බොහොම රස විඳලා ජීවිතේ රසබර වූ වින්දනාත්මක වූ පුජ්‍යලයක බවට පත් වෙන්නට කියලා එළමා විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. එය මතක් කරමින් අපි අද දවසේ පාඩම මෙතනින් අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් පන්ති කාමරේ අවසන් කරනවා. ආයිබෝ